සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික බෞද්ධ පින්නතුනි හැම කෙනෙක්ම සූදානම් වන්නේ මේ හිමිදිරි උදෑසනම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ අප හැම දෙනා කෙරෙහිම මහා අනුකම්පාවෙන් දේශනා කළ ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. ඊටමත් සදහැසිත උපදවාගෙන මේ පිළිබඳව නැමුණු මනසකින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. අපි ජීවිතය තුළ බොහෝ දේවල් ගොඩනගනවා. ඒ සෑම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සැනසෙල්ල කියන දේ. නිවීම කියන දේ. නිවීම සැනසීම බලාපොරොත්තුෙන් අපි ජීවිතේ ගොඩක් දේවල් ගොඩනැගුවට ඒ සෑම දෙයක්ම අපිට පීඩාව පිණිස නිවීම සැනසීම නැති කරලීම පිණිස හේතු වෙනවා. අපි නිවෙන්නට කියලා සැනසෙන්න කියලා අපි ජීවිතය තුළ ගනු ලබන සෑම දෙයක්ම ලෞකිකත්වයේ තුළ අපි සොයා යනු ලබන සෑම දෙයක්ම අපිට ඇවිලීම පිණිස හේතු වෙනවා. පුංචි දරුවෙක් ඉගෙන ගන්න තැන ඉඳලා රස්සාවක් හොයාගන්න කෙනෙක් රස්සාවක් හොයාගන්න තැන දක්වාම අවාහයක් විවාහයක් කරගෙන දරු මල්ලෝ හදාගෙන ගේදොර වතු පිටි ඉඩ කඩම් මේ සියල්ලක්ම ගොඩනගන්නේ සනසිල්ල ජීවත් වෙන්න කියලා. නිවි සැනසෙන්නට කියලා. නිවීම සැනසීම ඒ දේවල් තුලින් බලාපොරොත්තු වුණාට කවමදාකවත් අපිට ඒ දේවල් තුලින් නිවීම සැනසීම උරුම කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ දේවල් තුලින් නිවීම සැනසීම උරුම කරගත්ත කෙනෙකුත් මේ ලෝකයේ තුල ඇත්තේ නැහැ. කෙනෙක් හිතනවා නම් ඒ දේවල් තුලින් Tamanට සැනසීමක් තිබෙනවා කියලා ඒ කෙනාට අහිමි වීම පිළිබඳව අදහසක් නැතිකම නිසායි. ලෝකෙ මොනතරම් හොඳින් ජීවත් වෙනවා කියලා Taman තෘප්තියට පත්වන්නට සිටුවත් ඒ දේවල් තියෙනකොට Tamanගේ මරණය හෝ Taman ජීවත් වෙනකොට ඒ දේවල් වල නැතිව යෑම හෝ ඒකාන්තයෙන්ම කෙනෙකුට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. එනිසා ඒ දේවල් සාරවත් දේවල් හැටියට, ඒ දේවල් වටිනා දේවල් හැටියට බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා දැක්කේ නැහැ. එනිසා ඒ දේවල් අසාරවත් දේවල් හැටියට දැක්කා. එනිසා කෙනෙකුට ජීවත් වන්නට අවශ්‍ය නම් සතුටින්, කෙනෙකුට ජීවත් වන්නට අවශ්‍ය නම් සැනසෙල්ලෙන් එයා හදාගත යුත්තේ හිත. හොඳ රස්සාවක් හොයාගෙන හොඳට ලොකු ගෙයක් දොරක් හදලා යාන වාහනයක් අරගෙන අවාහ විවාහ වෙලා අපි සතුටින් ජීවත් වන්නට කල්පනා කරනවා නම් අපේ හිතේ සතුට නැතුව ඒ කිසිම දෙයක වැදගත්කමක් නැත්තේ නෑ. මොන දේ තිබුණත් සිතේ තෘප්තිමත් බවක් නැත්තම්, සිතේ සතුට නැත්තම් ඒ කිසිම දෙයක වැදගත්කමක් නෑ, වටිනකමක් නැහැ. ඔබ මේ ලෝකයේ සිටින පළවන ධනවතා බවට අද දවසේදීපත් උනත් ඔබේ සිතේ සැනසීම නැත්නම්, ඔබේ සිතේ නිවීම නැත්නම් ඔබේ ධනවත්කමෙන් ඇති පළක් නැහැ. මේ ලෝකේ සිටින බලවත්ම තැනැත්තා ඔබ බවට අදපත් උනත් ඔබේ සිතේ සැනසීම නැති වුණොත්
නිවීම නැති වුණොත් ඒ කිසිම දෙයකින් පළක් ඔබට ඇත්තේ නැහැ. මොන දේ ඔබ ගොඩ නැගුවත් සාර්ථක ඔබ හැම දෙයක්ම සිද්ධ කරලා තිබුණත් ඔබේ හිතේ නිවීම නැත්තම් ඔබේ හිතේ සැනසීම නැත්තම් ඔබේ හිත සකස් කරගෙන නැත්තම් ඔබට කිසිම කලෙක ඒ ගොඩනගාගත්ත කිසිම දෙයකින් ප්‍රයෝජනයක් වෙලා නැහැ. ඔබ ලෝකෙ කිසිම දෙයක් ගොඩනැගුවේ නැත්නම් ඒ කියන්නේ ඔබ ලෝකෙ කිසිම දෙයක් ඒ විදිහට ගොඩනගලා නැති වුණත් ඔබ හිත හදාගෙන ඉන්නවා නම් ඔබට හිතට භෞතික දේවල් තුළින් දුක එන්නේ නැති වෙන්න ඔබ හිත දියුණු කරගෙන ඉන්නවා නම් රජමාලිගා නැතුව ඔබට ගහක් මුල සතුටින් ඉන්න පුළුවන් නම් රජමාලිගාවක හිතෙන් දුක් විඳින තැනැත්තට වැඩිය ගහක් මුල ඉන්න ඔබ ශ්‍රේෂ්ඨයි ඔබ සතුටින් ඉන්න නිසා. ඔබ තමයි නිවැරදි සුවෙන් වාසය කරන කෙනා. ලෝකෙ මොනතරම් බලය නැති වුණත් කෙනෙක් කැලයකට වෙලා නිහඬව නිවී සැනසille තමන්ගේ හිත දිහා බලාගෙන හිත හදාගෙන ඉන්නවා නම් ඒ සැනසille ඒ නිවීම වටිනවා ලෝකෙ හැම දෙයකටම වඩා. එහෙනම් ඔබ ඔබේ ජීවිතය තුළ භෞතික දේවල් සකස් කරගන්නට දෙනවට වඩා වැඩි ඉඩකඩක් දෙන්නට ඕනේ සිතේ සැනසille සිතේ නිවීම ඇති කරගන්න. ඔබ ඔබේ දූ දරුවන්ගේ යහපත කැමති නම් ඒ අයට කියලා දෙන්නට ඕනේ හිත නිවාගන්නේ කොහොමද හිත සනසගන්නේ කොහොමද කියලා. මොන දේවල් තිබුණත් හිතේ සැනසීම හිතේ සහනේ නැත්නම් මේ කිසිම දෙයකින් පළක් ඇත්තේ නැහැ. ඒ නිසා වැදගත්ම දේ සිතේ සැනසීම සහ සිතෙහි නිවීම. ඒ නිවීම ඇති කරගන්නට නම් අපිට හොඳ ධර්මානුධර්ම ප්‍රතිපත්තියක අපේ හිත හික්මව ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං මහතෝ අත්ථාය සංවත්තති යත ඉදම් භික්ඛවේ චිත්තං භික්ඛවේ භාවිතං මහතෝ අත්ථාය සංවත්තති කියලා. මහණෙනි මම මේ ලෝකේ වෙන කිසිම දෙයක් දකින්නේ නැහැ භාවිත කළොත් ලෝකෙ ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම අර්ථය ගෙනවිත් දෙනවා. කුමක්ද? සිත තරම් සිත භාවිත කළොත් මේ ලෝකේ ගෙනවිත් දෙන්නට පුළුවන් උපරිම අර්ථය උපරිම සැපය උපරිම දේ ලබා දෙනවා. එහෙනම් නුවණැති සත්පුරුෂයා විසින් උත්සාහවත් වේ යුත්තේ මේ සිත භාවිත කිරීම සඳහා. යමකින් සිත භාවිත කරනවා නම් යමකින් සිත ප්‍රභාවිත කරනවා නම් ඒ දේ හඳුන්වනු ලබනවා භාවනාවයි කියලා. යමකින් සිත භාවිත කරනවා නම් යමකින් සිත ප්‍රභාවිත කරනවා නම් ඒ දේ හඳුන්වනු ලබනවා භාවනාව කියලා. භාවේ තබ්බන්ති භාවනා කියලා කියනවා නේද? එතකොට මේ භාවිත කරන්නේ අපේ සිත කුමන මාවතක් ඔස්සේද? ඒ තමයි වැදගත් වෙන්නේ. අපි හිත භාවිත කරන්නේ මොන දෙයකද? හිත අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙන කුසල ධර්මයන් තුළ හිත අපි ගොඩක් වෙලාවට නමුත් අවභාවිත කරනවා. ඒ අකුසල ධර්මයන් තුළ. දවස තුල අපේ හිතේ ඇතිවන සිතුවිලි සමුදාය කොටස් දෙකකට බෙදුවොත් කුසල් සිතුවිලි සහ අකුසල් සිතුවිලි ලෙස අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. දවස තුල වැඩිපුරම ඇති වෙන්නේ සිතට ලෝභ මිශ්‍රිත, ද්වේෂ මිශ්‍රිත, මෝහ මිශ්‍රිත සිතුවිලි කියලා. ඒ සියල්ලක්ම හිත අවභාවිත කිරීම, ඒ කියන්නේ හිත වැඩි දියුණු කිරීම නෙමෙයි, හිතේ වැඩිම නතර කරන දේවල්. සිතක් භාවිත කරන්නට පුළුවන්කම තිබෙන්නේ, සිතක් නොසෙල්වෙන තැනට පත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ සහගත කුසල සිතුවිලි දියුණු කිරීමෙන්. අපිරිසුදු කරන ධර්ම හෙවත් කෙලෙස් ධර්ම දියුණු කළොත් ඒ හිත අවභාවිත කරනවා කියනවා. කුසල ධර්ම, පාරිශුද්ධ ධර්ම අපි දියුණු කළොත් ඒ හිත භාවිත කරනවා. ඒ භාවිත කළ යුතු ආකාරයන් පිළිබඳව අපිට විවිධ මානයන්ගෙන් විවිධ කෝණයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ධර්ම පිළිබඳව සාකච්ඡා කරනකොට හිත අපි භාවිත කරන සංඥාවන්, හිතට අපි ප්‍රගුණ කරන සංඥාවන් පිළිබඳව අපිට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන. ගිරිමානන්ද හාමුදුරුව අසනීප වුණ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරපු මේ සූත්‍රය තුළ අපිට සංඥා 10ක් දකින්නට පුළුවන්. සංඥාවක් කියලා කියන්නේ හඳුනා ගන්න ආකාරයක්. එතකොට ලෝකයේ පිළිබඳව යම්කිසි
හඳුනා ගන්නා විදිහක් තිබෙනවා නම් එය සංඥාවක්. අපි ලෝකයේ තුල කාම සංඥා ඇති කරගනු ලබනවා. කාම සහගත සංඥා ඇති කරගනු ලබනවා. කැමැත්ත ගෙනවිත් දෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තිබෙනවා කියලා අපි ලෝකේ කැමති වෙන දේවල් තියෙනවා. අපි ඒව ගැන හිතනවා. අන්න ඒ හඳුනා ගැනීම වලට කියනවා කාම සංඥා කියලා. ඒත් සංඥාවක්, ඒත් හඳුනා ගන්නා විදිහක්. අන්න ඒ හඳුනා ගන්නා විදිහම නිවැරදි පැත්තට, කුසලයේ පැත්තට හඳුනාගන්නේ කොහොමද? අන්න ඒක තමයි නිවැරදි සංඥාව. ඒ නිවැරදි සංඥා 10ක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ගිරිමානන්ද සූත්‍රයේ තුල. ඒ සූත්‍රයේ තුල විග්‍රහ වන අවසාන කාරණාව පිළිබඳව අපි පසුගිය සතිවල සාකච්ඡා කළා. ඒ තමයි ආනාපාන සති. අතමාචානන්ද ආනාපාන සති. ආනන්ද මොකද්ද මේ ආනාපාන සතිය කියලා කියන්නේ කියලා. දැන් ආනාපාන සතිය කියලා කිව්වහම කෙනෙකුට ගිරිමානන්ද සූත්‍රය පෙරලලා බලනකොට හිතෙන්නට පුළුවන් අනේ කොහෙද මේ සූත්‍රයේ මේ කියන කරුණු තියෙන්නේ කියලා. ගිරිමානන්ද සූත්‍රය මොකද්ද මේ ආනාපාන සතිය කියනකොට මේ ආනාපාන සතිය ගැන මේ කරුණු නැහැනේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒ අපි බලනකොට අපිට පේන්නේ සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. එතකොට මේ දීර්ඝව හා රස්ව ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කරන එක, ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී සියලු ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදී වෙන්න එක, පස්සම්භයං කාය සංකාරං කාය සංස්කාර සංසිඳවන එක, ඊට පස්සේ පීති පටිසංවේදී සුඛ පටිසංවේදී චිත්ත සංඛාර පටිසංවේදී පස්සම්භයං චිත්ත සංඛාරං චිත්ත පටිසංවේදී බව, ඊට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං සමාදහං චිත්තං විමෝචයන් චිත්තං අනිත්‍ය වශයෙන් දකින්නකම, විරාග වශයෙන් දකින්නකම, නිරෝධ වශයෙන් දකින්නකම, පටිනිස්සග්ගාන වශයෙන් දකිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කරනවා කියන මේ ආකාරයේ යන ආනාපාන සති භාවනාවක් පිළිබඳව විග්‍රහයක් තමයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. හැබැයි දැන් අපි ඊට වඩා දේවල් ගැන කතා කළා. අපි ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව නුවණ පවත්වන්නේ, සිහිය පවත්වන්නේ කොහොමද කියලා කතා කළා. ඊට පස්සේ එක දීර්ඝ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියනකොට අපි මේක නව ආකාරයකින් සිද්ධ වෙන විදිය ගැන කතා කළා. නව ආකාරයකින් රස වශයෙන් සිද්ධ වෙනකොට අපි ඒක නව ආකාරයකින් කතා කළා. දැන් මේ විස්තර කොහෙද තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. අනේ ගිරිමානන්ද සූත්‍රයේ මේ විග්‍රහ නැහැනේ කියලා. වෙනතුනේ මේ විග්‍රහයන් සඳහා අපි මූලාශ්‍ර කරගන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි එන ආනාපාන සති කතා කියන කොටස. ඒ වගේම එහි සතෝකාරීය ඥාන නිर्देशය ඔබ බැලුවා නම්, සතෝකාරීය ඥානයන් පිළිබඳව බැලුවා නම් ඔබට මේ විග්‍රහය වඩාත් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපි මේට පාදක කරගන්නවා සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති පබ්බය. ඒ වගේම මේට පාදක කරගනු ලබනවා ආනාපාන සති සූත්‍රය. එතකොට මේ වගේ අපි මහා දැනුම් පරාසයක් තුළ ඒ විවිධ තැන්වල ආනාපාන සතිය පිළිබඳව විග්‍රහ කරපු විග්‍රහයන් අදාළ කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ඒ විග්‍රහයන්ට අනුරූපීව තමයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රාවක භාෂිතයන්ට අනුරූපව තමයි අපි මේ භාෂිතේ මේ දේශනා මාලාව සිද්ධ කරන්නේ. ඒ වගේම මේ ප්‍රායෝගික භාවිතය තුළ ඇතිවන දේවල් පිළිබඳවත් අපි මෙතනදී සාකච්ඡා කරනවා. එය අපි වර්තමාන කාලයේ සහ වර්තමානයේ භාවිත කිරීම තුළදී අපිට ඇතිවන දේවලුත් සමග. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපි විශාල ප්‍රදේශයක් ආවරණය කරගෙන ආනාපාන සතිය සාකච්ඡා කරන්නේ. මේ සියල්ලම ඒ නිසා ගිරිමානන්ද සූත්‍රයේහි මේ සියලුම කාරණා ඒ විදිහට අන්තර්ගතයි නෙමෙයි. ගිරිමානන්ද සූත්‍රයේහි දැක්වෙන්නේ ඒ සිද්ධ කරන ආකාරයේහි අනුපූර්ව පෙළ ගැස්මක්, ප්‍රධාන මාතෘකා ටිකක් වගේ. මේ මාතෘකා ටික අපි කොහොමද කියලා විග්‍රහ කරගන්නට යනකොට අපිට ඒක ඊටාම දීර්ඝ ලෙස බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. තවත් විශේෂ ආකාරයන්ට ඒ ප්‍රායෝගික භාවිතය තුළ අපි භාවිත කරන්නේ කොහොමද කියන දේවලුත් එක්ක. අන්න ඒ විග්‍රහය තමයි අපි මේ සිදු කරනු ලබන්නේ. මොකද අපිට අවශ්‍ය වන්නේ අපේ ජීවිතයට ධර්මය යොදා ගැනීම නිසා අපි මේක කොහොමද ප්‍රායෝගිකව භාවිත කරන්න කියන කාරණාත් එක්ක තමයි මේ ඔබට මේ ආනාපාන සතිය පිළිබඳව මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් පළමු චතුක්කයක් අපි හඳුනාගත්තා. ඒ තමයි
දීගං වා අසසන්තෝ දීගං අස්සසාමීති පජානාති රස්සං වා අසසන්තෝ රස්සං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති කියන මේ දීර්ඝ රස්ව වශයෙන් තිබෙන කොටස් දෙකක්. ඒ වගේම සබ්බකාය පටිසංවේදී කියන සියලු ආශ්වාස ප්‍රශ්වාස කයේ මුලමැද අග සහිතව ඒ නුවණ පවත්වන එක පිළිබඳව ඒ වගේම එතන අනුපස්සනාදී කොටස් තුල අපි නාමකය සහ රූපකය පිළිබඳව කතා කළා. ඊට පස්සේ පස්සම්බයං කාය සංඛාරං කියනකොට කාය සංස්කාරය නම් වූ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳවන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කළා. මේ හතරට කිව්වා චතුක්කයක්. දීර්ඝ රස්ව සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංඛාරං කියන මේ හතරට කිව්වා චතුක්කයක්. හතරේ කොටසක්. එතකොට මේ චතුක්කය තමයි ආනාපාන සති භාවනාවේ ප්‍රධානම කොටහසේ. ආනාපාන සති භාවනාවේ තිබෙන ප්‍රධානම කොටහසේ තමයි මේ චතුක්කය. මේක තමයි ආදිකම්මිකයා අධිකාර්මිකයා විසින්, ඒ කියන්නේ මුලින්ම භාවනාව පටන් ගන්න කෙනා විසින් අරගෙන හික්මෙන තැන. ඒ කෙනා තමාගේ භාවනා සිද්ධි ප්‍රාප්තිය සිද්ධ කරගන්නේ මේ කොටස් හතර තුල. පළවෙනි දෙක තුල ඒ නිසා වර්තමානයෙන් අපි කතා කළා. මොකද ස්වභාවිකවම කෙනෙක් හුස්ම ගන්නවනේ. ඒ නිසා ඒ පිළිබඳව සිහිනුවන්න පවත්වන නිසා අපි එතන වර්තමාන කාලයෙන් තමයි කතා කළේ. අසසන්තෝ අසසාමීති පජානාති කියලා. ඊට පස්සේ අපි ඊතුරු අනාගතයට ශික්ෂණය ලබන කොටසට එනකොට අපි කතා කළේ කොහොමද? සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති පස්සසිස්සාමීති සික්ඛති. ඒ විදිහට හික්මෙනවා කියලා. එතකොට ඒක අනාගත කාලෙන් තිබුවයි. මේක තමයි භාවනාවේ ප්‍රගුණ කිරීම. දැන් භාවනාව මේ විදිහට වඩන කෙනෙක් අර තැන දක්වා එයා දියුණු කරගෙන යනවා. එතකොට ඒක අනාගතයට තමයි යාට ලැබෙන්නේ. නිසා මේ දේවල් අනාගත කාලයේ තමයි තිබුවේ. එතකොට අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන් මේ චතුක්කය ප්‍රධානම දේ හැටියට ඒට හේතුව තමයි මේ තමන්ගේ සිතෙහි රූප ධර්මයන් අනුරූපව තමයි මේ කතාව කරන්නේ. ඊළඟ චතුක්කයට යනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පීතිපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති, සුඛපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති, පස්සසිස්සාමීති සික්ඛති. මේ ආදී දෙකම ආශ්වාස ප්‍රශ්වාසය අදාළයි. ඒ වගේම චිත්ත සංකාර පටිසංවේදී සහ පස්සම්භයං චිත්ත සංකාරං කියන මේ කොටස් හතරක් මෙතන දකින්න පුළුවන්කම තිබෙනවා. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංකාර පටිසංවේදී, පස්සම්භයං චිත්ත සංකාරං. එතකොට දැන් මේ කොටස් ටිකේදී අපි දන්නවා ප්‍රීතිය කියලා කියන්නේ කොහොමද? ප්‍රීතිය කියලා කියන්නේ සිතෙහි ඇතිවන ධර්මයක්. සිතෙහි ඇතිවන නාම ධර්මයක්. සුඛය කියලා කියන්නේ මොකද්ද? ඒක සිතෙහි ඇතිවන ප්‍රධාන වශයෙන් සිතෙහි ඇතිවන සෝමනස්ස සහගත ස්වභාවයක් තිබෙනවා. කායික සුඛයකුත් තිබෙනවා. අපිට ඒක කතා කරන්නට පුළුවන්. නමුත් මේ ධර්මයෝ ප්‍රධාන වශයෙන්ම නාම ධර්මතා පැත්තෙන් ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ අපි චිත්ත සංඛාර පටිසංවේදී කියනකොට චිත්ත සංඛාර කියලා කියන්නේ මොනවද? චිත්ත සංඛාරයයි කියලා කියන්නේ වේදනා සංඥා කියන මේ ධර්ම. එතකොට මේ ධර්මයක් අපි දන්නවා සිතෙහි යෙදෙන ධර්ම චෛතසික ධර්ම කියලා. එතකොට දැන් මේ දෙවනි චතුක්කයට යනකොට දෙවන චතුක්කයේදී කියන්නේ දෙවනි කොටස් හතරේ කොටසට යනකොට දෙවනි කොටස් හතරේ කොටසේදී පැහැදිලි කරන්නේ නාම ධර්මතා ටිකකුත් එක්ක. නාම ධර්මතා ටිකක් පිළිබඳව. එතකොට ඒ පිළිබඳව තමයි මේ ආශ්වාස ප්‍රශ්වාසය යනුව යන පවත්වන ප්‍රගුණ කරන මේ සිහියේදී ප්‍රකටව පෙනෙන්නට පටන් ගන්න ඒ නාම ධර්මතා ටික. අන්න එතනදී අපිට පෙනෙනවා මේක ඊටාම සියුම් අවස්ථාවක් කියලා. එහෙනම් රූපී මට්ටමක් ගැන කතා කරන්නේ පළවෙනි චතුක්කයේදී පමණයි. පළවෙනි චතුක්කයේදී. එතකොට එතනදී අපි හඳුනා ගන්නවා ප්‍රධාන කොටස් හතරක්. දීර්ඝ රස්ව සහ සබ්බකාය පටිසංවේදී පස්සම්භයං කාය සංකාරං කියන කොටස. මෙතනදී ආදි කාර්මිකයාගේ සිහිනුවන පැවැත්ම තමයි වැදගත් වෙන්නේ. ඒ කෙනාට මේ ධර්මතා ටික තමයි උපචාර මට්ටමේ ධානයන් උපදව ගන්නට අර්පණාවන්ට පත්වන්නට පුළුවන්කම තියෙන. උපචාර සමාධි අර්පණා ධාන උපදවන්නට පුළුවන්කම
තිබෙන්නේ. එතකොට යම් කිසි විදිහකින් එයාට සිත දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. අර ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයෙන් සිත නිදහස් කරගෙන උපුටාගත් ප්‍රතිභාග නිමිත්ත පිළිබඳව සිත දියුණු කිරීම විදිහට එයා හිත වඩනවා. ඒ කියන්නේ අපි මේක ප්‍රායෝගික ජීවිතය තුළ අපි ටිකක් කතා කරන්නට මේ අවස්ථාවේදී උත්සාහ ගනිමු. ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව අපි සිහිය පවත්වාගෙන ඉන්නවා. ආනාපාන සතියේදී ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව සිහිය පවත්වාගෙන ඉන්නවා. එතකොට මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ආශ්වාසයත් එක්ක අපි උඩට යන්නේ නෑ. ඒ කියන්නේ නාසය අභ්‍යන්තරය හෝ කුස පැත්තට බඩ පිම්බෙනවා හැකිලෙනවා කියන දේවල් අපි සිහිපත් කරන්නට යන්නේ නැහැ ආනාපාන සතිය වඩනකොට. එතකොට මොකද ඇතම් කෙනෙක් මේ ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳව බලනකොට ආශ්වාසය හුස්ම ගන්නවා කියන එක පිළිබඳව නහයේ ඉඳලම එයා ගිහිල්ලා උදර කුහරයේ පිම්බෙන තැන දක්වාම තමන්ගේ හිත අරගෙන යනවා. ඒක වැරදි. ඒක ආදීනවයක් උපදවන දෙයක්. ඒක ආනාපාන සති සමාධියට පරිපන්ත ධර්මයක්. පරිපන්තයි කියලා කියන්නේ ඒක බාධා කර ධර්මයක්, හානි කර ධර්මයක්. ඒ වගේම ප්‍රාශ්වාසය ගැන සිත අරගෙන යනකොට ප්‍රශ්වාසය ගැන කුස පැත්තේ ඉඳලා පහළට අපි ගිහිල්ලා නාසිකාග්‍රයෙන් පිට වෙනවා කියන තැනදී පිට වෙන ප්‍රශ්වාසයත් එක්ක අපි ගියොත් එහෙම ඒත් භාවනාවෙන් හිත පිට යනවා. ඒ සමාධියට ඒක බාධා කරයි. ඒ නිසා මෙතනදී අපි ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. හැබැයි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ආදි මධ්‍ය පර්යවසානයේ පිළිබඳව දැනුමක් තියෙනවා. ඒ කියන්නේ ආශ්වාසය ගන්නවා කියන එක පිළිබඳව දන්නවා, ගනිමින් පවතිනවා කියන එක දන්නවා, නතර වුණ බවට දන්නවා. ආදි මධ්‍ය පර්යවසානයේ පිළිබඳව දන්නවා. හරියට දෝවාරිකයෙක් වගේ දොරටුවක ඉන්න මිනිස්සෙක්, දොරටු පාලකයෙක් මොකද කරන්නේ? දක්ෂ දොරටු පාලකයා ඇතුලේ ඉඳලා එන මිනිස්සු දිහා ඇතුලට ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා ඇතුලේ ඉඳලා එන මිනිස්සුවත් එළියට ගියපු මිනිස්සු ගැනවත් පරීක්ෂා කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඇතුලට යන මිනිස්සු එන්න කලින්ම දුවගෙන ගිහිල්ලත් ඇතුලට ගියාට පස්සෙත් මේ මිනිස්සු ගැන පරීක්ෂා කරන්නට යන්නේ නැහැ. දක්ෂ දොරටු පාලකයා තමන්ගේ ක්ෂේත්‍රය තුල තමන්ගේ තැන ඉඳිමින් එතනදි සියල්ල පරීක්ෂා කරමින් අභ්‍යන්තරයට ගන්න අය අභ්‍යන්තරයට ගන්නවා, බාහිරයට යොමු කරන අය බාහිරයට යොමු කරනවා. ඒක තමයි දක්ෂ දොරටු පාලකයෙකුගේ තියෙන ස්වභාවය. ඒකට දක්ෂ දොරටු පාලකයෙක් වගේ අපේ සිත පිහිටව ගත්තට පස්සේ අපි නාසිකාග්‍රේහි හෝ මුඛ නිමිත්තේහි අපි අභ්‍යන්තරයට පිවිසෙන ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පවතිනවා. ඇතුල් වෙන බවටත් පිට වෙන බවටත් ඒ පිළිබඳව නුවණ තියෙනවා. හුස්ම ගන්නකොට ගැනීමෙහි ආරම්භය දන්නවා, මධ්‍යය දන්නවා, අවසානය දන්නවා. එතකොට ආශ්වාසයේ ආරම්භය, මධ්‍ය, පර්යවසානය කියන්නේ එක දිගේ හිත උඩට අරගෙන බඩ ළඟට යනවා කියන එක නෙමෙයි. එයා අර නිමිත්තෙහි හිත පිහිටෝගෙන ඒ ආශ්වාස කරන බවට නැඹුරු වෙලා ඒ තුලම සිත පිහිටෝගෙන ඉන්න එක තමයි සිද්ධ කරන්නේ. ප්‍රශ්වාසයේදීත් ඒ විදිහටමයි. එතකොට මේ විදිහට එයා එතන සිහිය පවත්වාගෙන හරියට තව උදාහරණයක් දක්වනවා. දක්ෂ වඩුවෙක් ඉරක් ගහලා ලීයක් කපනකොට අර පල්ලෙහාට යන දැති දිහා බලාගෙන ඉන්නෙත් නැහැ, උඩට ඇදෙන දැති දිහා බලාගෙන ඉන්නෙත් නැහැ. එයා ඉර දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම දැති වදින තැන ගැන එයා දන්නවා. එතකොට එයා කීයට පහළට යන බවක් දන්නවා, කීයට දැති ඉහළට ඇදෙන බවක් දන්නවා. පහළට යන බවත් ඉහළට ඇදෙන බවක් දන්න නිසා ඒ කෙනාට එතන ගැටලුවක් නැහැ. ඒක හොඳ නුවණක් විදියට එතන තියෙනවා, සමව පවතිනවා. අන්න ඒ විදිහටම තමයි මේ යෝගාවචරය භාවනාව වඩන කෙනා තමන්ගේ හිත පිහිටෝ ගන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේහි. ඔහු ආශ්වාසයේ කළ බවට දන්නවා, ප්‍රශ්වාසයේ කළ බවට දන්නවා. එතකොට ඒකත් එක්ක එහෙට මෙහෙට යන්නේ නැහැ. එක තැනක ඉඳලා ඒ පිළිබඳව දැනුම් ඇතුව ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව දීර්ඝ රස්ව වශයෙන් පවත්වන ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව දැනුම් ඇතුව ඉන්නකොට තමයි ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳෙන්නට පටන් ගන්න. ක්‍රමක්‍රමයෙන් සංසිඳෙන්නට පටන් ගන්නවා. කය සංසිඳෙනවා, සිත සංසිඳෙනවා, ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳෙනවා. හරියට යකඩ දෙයකට ගාන්ටාරයකට අපි ගැහුවොත් නැතිනම් යකඩ පාත්‍රාවකට අපි ගැහුවොත් එහෙම ඒ පාත්‍රාවට ගහනකොට අපිට සද්දයක් ඇහෙන අනුනාදයන් ඊට පස්සේ ඇහෙන්නට පටන් ගන්නවා.
ගැටීම නිසා ඇහුණු ශබ්දය ඒ ශබ්ද මාලාව තරංග මාලාව ඉවර වෙනකොටම ඒක නැවත අනුනාදය ඇහෙනවා ඊට වඩා අඩුව. ඊට පස්සේ ඊටත් වැඩි අනුනාදය ඇහෙනවා සෙමින්. ඊටත් වැඩි සෙමින් අනුනාදය ඇහෙනවා. ඊටත් වැඩි සෙමින් අනුනාදය ඇහෙනවා. මේ විදිහට අනුනාදමය අවස්ථාවන් සියුම් වෙලා යනවා. මෙන්න මේ විදිහටම රළුව තිබුණු දරතව තිබුණු කයත් එක්කම අපිට ඉහළ පහළ ගැන්වෙන යම් ආශ්වාස ප්‍රශ්වාසයක් තිබුණා නම් ඒ කයත් එක්ක ඉහළ පහළ යන ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳෙන්නට පටන් ගන්නවා ආනාපාන සති භාවනාවත් එක්ක ක්‍රමානුකූලව. ඊට පස්සේ ඊළඟ වටය කියලා කියන්නේ අර ගාන්ටාරයට හරි පාත්‍රයට හරි තට්ටුවක් දැම්මහම දෙවෙනි අනුනාද අවස්ථාව වගේ. අපිට ඊළඟට ආශ්වාස ප්‍රශ්වාස සියුම් එක ප්‍රකට වෙනවා. තව දුරටත් ඒ අරමුණු කරගෙන අපි සිහිය පවත්වනකොට තව ටිකක් ඒක සියුම්ම වැටහෙන්නට පටන් ගන්නවා. මේ විදිහට සියුම් වෙමින් යනකොට ආශ්වාස ප්‍රශ්වාසයත් නොදැනෙන මට්ටමටපත් වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයත් නොදැනෙන මට්ටමටපත් වෙනකොට ඒක ඒ විදිහට නොදැනීම යන්නටත් නොදී එයා සිහිය පවත්වගෙන ඉන්නවා. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව අර සංසිඳවමින් කාය සංස්කාරයේ සංසිඳවමින් සිහිය පවත්වාගෙන ඉන්නවා. එතකොට කාය සංස්කාරයන් ඒ විදිහට සංසිඳවමින් යා සිහිය පවත්වාගෙන ඉන්නකොට එයාට දරත සහිත ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හිත මිදිලා එයාට සිතින් ඔසවන ලද උපුටාගත් පටිභාගමය වූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක සිහිය පිහිටවනවා. පටිභාග නිමිත්තක. පටිභාග නිමිති කෙනකෙනාගේ චරිත නානත්වය අනුව විවිධ ස්වરૂපයන්ගෙන් වැටහෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් පොදුවේ අපි කතා කරනකොට මම විශේෂයෙන් පුද්ගලිකව එම නිමිති පිළිබඳව වෙනම පැහැදිලි කිරීම සිදු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි භාවනාවට හිත තියෙන කෙනා පටන් ගන්නෙම ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිනුවන පිළිබඳව නෙමෙයි අර නිමිති පිළිබඳව සිහිය පවත්වන්නට. ඒ නිසා මේ නිමිති Tamanට දැනෙන විදිහත් එක්ක තමයි අපි ඉදිරි ගමන යන්නට ඕනේ. ඒ නිසා ඔබට භාවනාව පිළිබඳ ප්‍රගුණ කරනවා නම් ඒ භාවනාව පිළිබඳ ප්‍රගුණ කරනකොට ඔබ දැනගෙන ඉන්නට අවශ්‍යයි නිමිති ඇති වෙනවා කියලා. නමුත් මේක පොදු අවස්ථාවක් නිසා කෙනකෙනාගේ වැටහීම් චරිත ස්වභාවයන් අනුව කෙනකෙනාට විවිධ ස්වરૂපයන්ගෙන් මේ ආශ්වාස ප්‍රශ්වාසය ඇති වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයෙන් සිත අතහැරිලා Tamanට නිමිත්තක් විදිහට ප්‍රකට වෙනවා නොසැලෙන සැහැවි ඇති ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක්. කයේ අපි ගන්න ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත තරම් රළු නැහැ. ඒක ඊටාම සියුම්. කෙනෙකුට පුළුම් පෙඳක් වන්නට පුළුවන්, කෙනෙකුට හරියට ධූම මාත්‍රයක් වගේ වන්නට පුළුවන්, කෙනකෙනාට වැටහෙන අයුරු තියෙනවා. මේ වැටහෙන ස්වභාවය විතරයි. මේක රූපීව අරමුණු කරන්න එපා. මේ කියන්නේ මේ වගේ දෙයක් විදිහට පේනවා කියලා එහෙම. එහෙම පේන එකක් නෙමෙයි. Tamanට එහෙම වැටහෙනවා. ඊටාම සියුම්, ඊටාම පහසුවෙන් ඒකාකාරීව වැටහෙන දෙයක් ඒක. ඒකාග්‍රගත මනසට තේරුම් යන දෙයක්. ඒකාග්‍රගත මනසට වැටහෙන දෙයක්. එතකොට ඒ විදිහට වැටහෙන නිසා එයාගේ හිත අර ප්‍රකෘති ආස්වාස ප්‍රසවාසයේ නෙමෙයි ඒක. එයාට අර හිතෙන් උපුටලා ගත්ත ඒකේ දල ඊටමත් හිත තබාගෙන ඉන්නට පුළුවන් ඒකාග්‍රගත නිමිත්තක්. ඒකාග්‍රගත නිමිත්තක්. එතකොට ඒ නිමිත්ත පිළිබඳව තමයි ඊට පස්සේ එයා ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව නැවත සිහි පවත්වාගෙන යන්නේ. එතකොට මේ නිමිත්ත පිළිබඳව සිහිය පවත්වාගෙන ඉන්නකොට එයාගේ හිත තව දුරටත් එකඟ වෙනවා. තව දුරටත් සමාහිත වෙනවා. ඒකාග්‍රගත වෙනකොට එයාට ප්‍රගුණ වෙනවා. තමන්ගේ හිතේ විතර්කය සම්පූර්ණයෙන්ම තියෙන්නේ අර නිමිත්ත අනුරූපීව විතරයි. විතර්කණය කරන ගතිය, හිතන ගතිය තියෙන්නේ අර ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පමණයි. ਵਿਚාරයේ තියෙන්නේ ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත සමග පමණයි. ඒ වගේම මේකත් එක්කම තමන්ගේ හිතේ තිබෙනවා ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා මේ ධර්මතා ටික. එතකොට මේ ධර්මතා ටික අනුරූපව නැවත නැවත මේ ටික ප්‍රගුණ වෙනකොට අර නිමිත්ත තුල ප්‍රථම ධානය උපදවන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රථම ධානය උපදවන්නට පුළුවන්කම තිබෙනවා.
එතකොට ප්‍රථම ධාන මාර්ගයට අනුතුරු කුසලයට අනුතුරු ප්‍රථම ධානයේ උපදව ගන්නට ඒ යෝගාවචරයට පුළුවන්. එයා ඒ අර නිමිත්ත පිළිබඳව පරිග්‍රහණය කිරීම තුළ තමයි ඒ ධානයටපත් උනේ. ඊට පස්සේ ඒ ධානයේ පිළිබඳව උපදවගත් ධානයේ පිළිබඳව එයාට පුළුවන් නැවත නැවත ආවර්ජනා කිරීම, නැවත නැවත ඒ ධානයේ තුලට සමාපජ්ජන වශයෙන් සමවැදීම් විදිහට, ඊට පස්සේ කාලාදී බෙහෙදයන්ගෙන් Tamanට අදිෂ්ඨාන කිරීම විදිහට Tamanට පුළුවන්කම තිබෙනවා ඒ වශී ප්‍රාප්ත කරගන්නට. ඒ වශී ප්‍රාප්ත කරගන්නට. ඊට පස්සේ නැවත නැවත අර නිමිත්ත විතර්කණය කර කර ඒ අරමුණ පිළිබඳව හැසිරෙමින් ඒ ඉපදවීමෙහි තිබෙන රළු ස්වභාවය පිළිබඳව දැකලා ඒ විතර්කයේ කාමසහගත සංඥාවන්ට ආසන්න බව දැකලා අර නැවත නැවත ප්‍රගුණ කිරීම විදිහටම විතක්ක ਵਿਚාර කියන ධර්මතා දෙක සංසිඳවලා පීති සුඛ ඒකග්ගතා කියන ဒုတိ ය ධානයේ උපදවන්නට පුළුවන්කම තිබෙනවා. අවිතක්කං අවිචාරං අවිතක්ක අවිචාර උන ප්‍රීතිය සහ සැපය ඇති ඒ ධානයේ උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපි පළවෙනි ධානයත් දෙවෙනි ධානයත් ඊට පස්සේ තෙවෙනි ධානයත් චතුර්ථ ධානයත් කියන මේ ධානයන් අපිට උපදවන්නට පුළුවන්කම තිබෙනවා ආනාපාන සති සමාධියට ප්‍රගුණ කිරීම තුළින් ඒ තුළ හිත පිහිටවීම තුළින්. එතකොට මේ කතා කළේ ප්‍රධාන වශයෙන්ම මේ පළවෙනි චතුක්කය තුළ සිත තබා ගැනීම තුළින් ඔබට යන්නට පුළුවන් දුර ප්‍රමාණය පිළිබඳව. එතකොට දැන් මේ විදිහට ධාන උපදව ගන්නවා කියනකොට ඔබට ඔබේ මනස ප්‍රධාන කරගන්නට ප්‍රකට කරගන්නට පුළුවන් මට්ටමකට ඔබේ හිත කර්මන්නේ. ඔබේ හිත දියුණුයි. ඒ නිසා එතනින් මත්තේහි ආනාපාන සතිය පිළිබඳව දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ ඒ සිතෙහි පවත්නා ගති ස්වභාවයන් අනුව යමින් ආනාපාන සති භාවනාව පිළිබඳව දේශනා කරනවා. ඒක තමයි පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. පීතිපටි සංවේදී ප්‍රීතිය ප්‍රතිසංවේදීව ප්‍රීතිය අනුව සිත තබාගෙන ප්‍රීතිය අනුව විඳිමින් ආශ්වාස කරනවා. ප්‍රීතිය විඳිමින් නැතිනම් ප්‍රීතිය අනුව හිත තබාගෙන ඒකේනා ප්‍රශ්වාසය කරනවා. පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පීතිපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීතිය කියලා කියන්නේ හිතේ තිබෙන ප්‍රීතිය සහ පිනායන ස්වභාවය සහ පාමුංචය. එතකොට අපි සාමාන්‍යයෙන් හඳුනන කාම නිස්ෘත ප්‍රීතියක් නෙමෙයි මෙතනදී මේ කියන ප්‍රීතිය. මෙතනදී කියන ප්‍රීතිය තමන්ගේ හිතෙහි තිබෙන අග්‍රගණ්‍ය වුණ ප්‍රමුදිත බවක්. නිවීමත් එක්ක තැම්පත් වීමත් එක්ක ඇතිවෙච්චි මහා ශාන්තිකර මහා නිවීමක් එක්ක උරුම වුණ ප්‍රීතිමත් තත්වයක්. ඒ ප්‍රීතිය අපිට කාම නිස්ෘත ප්‍රීතියෙන් අපිට හඳුනාගත යුතු නැහැ. කාම නිස්ෘත ප්‍රීතිය ගැන නෙමෙයි මේ කියන්නේ. කාම නිස්ෘත ප්‍රීතිය ආසන්නයෙන්වත් යන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කාම නිස්ෘත ප්‍රීතියෙන් අහලකටවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ කියන ප්‍රීතිය. එතකොට මේ කියන ප්‍රීතිය අපිට හැම අවස්ථාවකදීම සෑම අවස්ථාවකදීම අපිට මේ ප්‍රීතිය කියන දේ අරමුණු කරගෙන මේ ප්‍රතිසංවේදීව සිතෙහි පවත්නා ප්‍රීතිමත් ස්වභාවය පිළිබඳව අපිට සිහිනුවන පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි සහ ဒုတိ ය ධානයන්ගෙදී අපිට ප්‍රීතිය සහ සැපය තියෙනවා. ඒකයි පීතිපටි සංවේදී කියලා කියන්නේ. දැන් පීතිපටි සංවේදී කියලා කියනකොට අවිතක්කං අවිචාරං විවේකජං පීති සුඛං. ဒုတိ ය ධානය කියන එක විග්‍රහ කරනකොට අපිට පංචක ණයේදී අවශ්‍ය නම් අවිතක්කං විචාර මත්තං කියලා ගන්නටත් පුළුවන්. අවිතක්කුණ විචාර මාත්‍රික උන ප්‍රීතිය සහ සැපය කියන දේත්. නමුත් මෙතනදී අපිට චතුක්ක ණයේදී අපි අරගෙන බලනකොට විතක්ක ਵਿਚාර සංසිඳලා ප්‍රීතිය කියන දේ ඇතුව. ඒතර තෘතිය ධානයේදී තමයි අපිට සුඛ ඒකග්ගතා දකින්නට පුළුවන්කම තිබෙන්නේ ප්‍රීතිය යටපත් කොට ලබන. ඊට පස්සේ උපේක්ඛේ ඒකග්ගතා දකින්නට පුළුවන්කම තියෙන උපේක්ෂා ඒකග්ගතාවේ චතුත්ථ ධානයේදී. ඒතර දැන් මෙතනදී අපි දකිනවා ප්‍රීතිය කියන දේ මේ පළවෙනි ධාන දෙකේදීම ප්‍රීතිය කියන දේ පැවැත්ම. විවේකජං පීති සුඛං
විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති කියන එක. ඒ පීති පටිසංවේදී කියලා කියන්නේ මේ තමන්ගේ මානසිකාරයේ පැවැත්වීම තුළ මේ ආරම්මණය සමග උපදින මේ ප්‍රීතිය පිළිබඳව දැනුම පවත්වමින් සිහිය පවත්වමින් ප්‍රීති ප්‍රතිසංවේදීව එයා ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. පීති පටිසංවේදී අසසිස්සාමේති සික්ඛති පස්සසිස්සාමේති සික්ඛති කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ සිත ආශ්වාස ප්‍රශ්වාසයේහි තමන්ගේ සිත පවත්වාගෙන යනකොට ඒ තුල උපන් ප්‍රීතිය පිළිබඳව එයා සිහිය පවත්වනවා. ඒකට කියනවා ආරම්මන නිස්සෘත ප්‍රීතිය කියලා. ආරම්මන නිස්සෘත ප්‍රීතිය. ඒ ආරම්මන නිස්සෘත ප්‍රීතිය පවතින්නේ අර භාවනාවේදී අපි ආරම්මණය තුල භාවනා ආරම්මණය තුල ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත තුල සිත ඒකාග්‍රගත කරගෙන ඒ නිමිත්ත අරමුණු කිරීම තුලින් උපදින ප්‍රීතිය තමයි ආරම්මන ප්‍රීතිය කියලා කියන්නේ. ඊට පස්සේ අපි එතනදී සිහියක් පවත්වනවා. ප්‍රීතිමත් භවෙන් යුක්තව අපිට පුළුවන්කම තියෙනවා තවදුරටත් ඒ භාවිත කිරීමේදී සිහියක් පවත්වන්නට. සිහිය වගේම ඥානය පවත්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඇයි තාය සතියා තේන ඥානේන අනුපස්සති කියලා කියනෝනේ. තාය සතියා තේන ඥානේන. ඒ සතියෙන් ඒ සිහියෙන් පවත්වනවා. ඒ කියන්නේ ඒ සතියෙන් ඒ නුවණින් මේක පවත්වගෙන යනකොට අපිට එතන පවතින නුවණක් තිබෙනවා. ඒ නුවණ මොකද්ද? ඒ නුවණ තමයි අර ප්‍රීතිය පිළිබඳව පවත්නා නුවණ. ඒ ප්‍රීතිය පිළිබඳව පවත්නා නුවණෙදී අපිට මේ ප්‍රීතියෙහි හට ගැනීම, වැයවීම, නිස්ෘත ස්වභාවය පිළිබඳව අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රීතියෙහි හට ගැනීම සහ වැයවීම ස්වභාවය පිළිබඳව අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක විපස්සනා වශයෙන් අපි ඇති කරගනු ලබන දෙයක්. එතකොට නැවත නැවතත් විපස්සනා වශයෙන් හිත තබනකොට විපස්සනා වශයෙන් හිතෙහි තිබෙන ප්‍රමුදිත භාවය තවදුරටත් එහි දියුණුවටපත් වෙනවා. එතකොට මේ ආනාපාන සතිය මේ ශාසනයේ ආනාපාන සති භාවනාවක් විදිහට දියුණු වෙන්නේ. මේ ශාසනයේ ආනාපාන සති භාවනාවක් විදිහට වැඩෙන්නේ අර පූර්වාර්ධයෙන් පමණක් නෙමෙයි. පූර්වාර්ධයෙන් පමණක් නෙමෙයි. පීතිපටි සංවේදී අසසිස්සාමේති සික්ඛති පස්සසිස්සාමේති සික්ඛති කියන ටිකෙන් විතරක් නෙමෙයි. තාය සතියා තේන ඥානේන අනුපස්සති කියන තැනත් එක්ක. එතකොට තාය සතියා එතන පවත්වන සිහියෙනුත් එතන පවත්වන ඥානයත් එක්ක පවත්වන අනුපස්සනාව තුළ තමයි එතනදී මේ ශාසනයේ ආනාපාන සති භාවනාව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ ශාසනයේ මේ පවත්නා ආනාපාන සති භාවනාව අපිට එතනදී විශේෂයෙන් හඳුනා ගන්නට තිබෙන ක්‍රමය තමයි විපස්සනා නිස්ෘත භාවයක සමග දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. හිතෙහි තිබෙන ප්‍රීතිය පිළිබඳව දකිනවා. ඒකයි පීති පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියලා කිව්වේ. ඒ ප්‍රීති ප්‍රතිසංවේදී භාවය අරමුණු කරගෙන ඊට පස්සේ දකිනවා එයා මේ ස්පර්ශ වෙනකොට මේ නිමිත්ත අරමුණු කරනකොට ඒ ආරම්මණයත් එක්ක මේ ප්‍රීතිය කියන දේ හටගත්ත විදිහ, ඒ දේ වැය වෙනකොට මේ ප්‍රීතිය කියන දේ වැය වී යන විදිහ. එතකොට එයාට මේ වේදනාව පිළිබඳව දැන් අපි ප්‍රීතිය කියලා කියනකොට මෙතන මේ වේදනාවනේ එක පැත්තකින්. එතකොට මේ වේදනාව පිළිබඳව එයාට නුවණක් තියෙනවා. එයාට නුවණක් තියෙනවා මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ ධර්මය හට ගන්නවා. ස්පර්ශ නිරෝධයෙන් මේ ධර්මය නිරුද්ධ වෙනවා. මේක ටිකක් ඔබට ආනාපාන සතිය මෙතනදී මේ සංකීර්ණ දෙයක් හැටියට මේ අපේ විග්‍රහය තුළ ඔබට හමුවන්නට පුළුවන්. ඒකට හේතුව වන්නේ මේක ආනාපාන සතිය අර සාමාන්‍යයෙන් කතා කරන පෙළ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිතරම කතා කරන මාතෘකා ටිකට වඩා පටිසම්භිදාව තුළ කතා කරන අර අනිකුත් විග්‍රහයන් ටිකත් එක්ක අපි මේ දේ सिद्ध කරගෙන ඔබට මේ එක එක අංගයක් තුළින් කොහොමද අපි සමතේ පැත්ත වගේම විපස්සනා පැත්තටත් නැඹුරු වෙන්නේ කියන දේත් එක්ක මේ පැහැදිලි කිරීම सिद्ध කරන නිසා. ඒකට කෙනෙකුට පුළුවන් පීතිපටි සංවේදී කියන අවස්ථාවේදී මේ ප්‍රීතිය කියන ධර්මය අරබයා විපස්සනාව පැත්තට තමන්ගේ හිත නැඹුරු කරගන්න. ඒකෙන් කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම එතනදී විපස්සනාවට නැඹුරු විය යුතුයි කියන එක නෙමෙයි. එයාට සුඛපටි සංවේදී අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියන තැනට ඊට පස්සේ පත්වන්නට පුළුවන් සුඛය ප්‍රතිසංවේදීව වාසය කරනවා කියන තැනට. එතකොට දැන්
ප්‍රීතිපටි සංවේදී භාවයේ තුලදී අපි විපස්සනාව කතා කරන්නේ කෙනෙකුට එතනදිත් විපස්සනාව පැත්තට නැඹුරු වෙන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඇතම් කෙනෙක් ප්‍රශ්න කරනවානේ අපි ආනාපාන සතියට හිත තියාගෙන ඉන්නකොට නැතිනම් ආශ්වාස ප්‍රශ්වාසයන්ට අපි හිත තියාගෙන ඉන්නකොට අපි කොතනින්ද විපස්සනාව වඩන්නේ කොතනින්ද මේ භාවනාව අපි විපස්සනාවට තබා ගන්න කියලා. දැන් අපි මුල ඉඳලා මේ සාකච්ඡාව කරගෙන එනකොට මුල ඉඳලා මේ කතා බහේදී අපි හඳුනාගත්තා මේ ඕනම තැනකින් විපස්සනාවට මේක හරවන්න පුළුවන්. ඕනම තැනකින් විපස්සනාවට මේක අපිට භාවිත කරන්න අරගෙන යන්න පුළුවන්කම තියෙනවා කියන එක අපි හඳුනාගත්තා. දැන් අපිට මෙතනදී විශේෂයෙන් තේරෙනවා අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා ප්‍රීතිය ප්‍රතිසංවේදී වශයෙන් අපි වැඩුවත් අපි ප්‍රීතිය කියන ධර්මය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනකොට නැති වෙලා යන ධර්මයක් කියලා. අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන අතීත හේතු ටික නිසා මේ විඥානයේ නාම රූප ධර්මයේ අසුරු කරගෙන පවතිනවා කියන එක දකිනවා අතීත හේතු පැත්තෙන්. ඒ වගේම වර්තමානයේ මේ නිමිත්ත අසුරු කරගෙන මේ වෙන ස්පර්ශය පිළිබඳව යා දකිනවා ස්පර්ශ ප්‍රත්‍යයනුයි හටගත්තේ. ස්පර්ශය නැති වෙනකොටම මේ ප්‍රීතිය නැති වෙනවා කියන එකට නුවණ තියෙනවා. එතකොට මම ප්‍රීතිය විඳිනවා මට ප්‍රීතිය දැනෙනවා තව කෙනෙකු විසින් ප්‍රීතිය ඇති කරගනු ලබනවා ආදී ලෙස මෙහි පවත්නා සත්පුද්ගල සංඥාවකින් එයාව පීඩාවටපත් නොකොට සත්පුද්ගල සංඥාවන්ගෙන් මිදී එයාට මේ හේතු ටික ඇති කලෙහි මේ ධර්මය හට ගන්නවා හේතු ටික නැති වෙනකොට මේ ධර්මය නැති වෙනවා කියන නුවණ එළඹ සිටිනවා. ඒ නුවණ එළඹ සිටින නිසාම එයා ප්‍රීතිය පිළිබඳව ඒ සමාධිය තුළ මුලාවටපත් වන්නේ නැහැ. ඒ තුළ සත්පුද්ගල භාවය ඉතුරු කරගෙන නැවත නැවත කර්මාභිසංස්කාරයන් සිද්ධ කරන පැත්තට එයා නැඹුරු වෙන්නේ නැහැ. එයා ලෝකෝත්තර කර්මයේ පැත්තට නැතිනම් ලෝකෝත්තර කුසලයේ පැත්තට තමන්ගේ සිත භාවිත කරනවා සත්පුද්ගල සංඥාව දුරු කරමින්. ඊට පස්සේ අපිට දෙවෙනි අවස්ථාව දකින්නට පුළුවන්කම තිබෙනවා. සුඛපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. සුඛ ප්‍රතිසංවේදීව ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියන එක. සුඛපටි සංවේදීව. සුඛපටි සංවේදීව කියලා කියන්නේ සුඛය පිළිබඳව. සුඛ කියනකොට දෙවිදෙහෙන සුඛෝ සුඛය ආකාර දෙකකින් තිබෙනවා සැපය කියන දේ. ඒ තමයි කායිකංච සුඛං මානසිකංච සෝමනස්සං. යම් කායික සුඛයක් තිබෙනවා නම් මානසික යම් සෝමනසක් තිබෙනවා නම් මේ දෙකම සුඛය. සුඛ වේදනාව. මේ දෙකම සුඛ වේදනාව. කායික සැපයක් තිබෙනවා නම් එයත් මානසික සැප වශයෙන් තියෙනවා නම් එයත්. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත කය හැටියට වටහාගත්ත කෙනාට මුළු තමාගේ කයම ඊටාම සැහැල්ලු ඊටාමත් ප්‍රීතිමත් ඊටාමත් සැපදායක දෙයක් හැටියට වැටහෙනවා. ඒ තමයි යාගේ කය. ඒ වගේම එයාට මානසික වශයෙන් සිතෙහි යෙදෙන දෙයක් හැටියට සෝමනස්සේ නැමැති දේ වේදනාව එයාට උපදිනවා. සෝමනස්සේ නැමැති වේදනාව එයාට පවතිනවා. එතකොට දැන් ආශ්වාස ප්‍රශ්වාස මේ කායික නිමිත්තත් එයාට සැපසහගත ලෙසම වැටහෙනවා. එයාගේ සිතේ සොම්නස් සහගත ස්වභාවයෙන් පිනා යනවා. එතකොට එයා හිතෙහි මේ නිමිත්ත සහ නිමිත්ත ඇසුරු කරගත්ත සිතෙහි පවත්නා මේ සොම්නස් සහගත ස්වභාවය පිළිබඳව සිහි පවත්වමින් ඒ පිළිබඳව ආශ්වාස කරනවා ඒ පිළිබඳව ප්‍රශ්වාස කරනවා. සුඛපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කිව්වේ ඒකයි. සැපේ පිළිබඳව සිහිය සබාගෙන ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ කරනවා. තමන්ගේ හිත අර්පණා මට්ටමට ගොඩ නැගුණාම ධාන මට්ටම් වලට ආවහම තමන්ගේ හිතේ පවත්නා ගති දෙකක් තමයි ප්‍රීතිය සහ සැපය කියන එක. විවේකජම් පීති සුඛං කියලා කියන්නේ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති කියන එක. ඒකට අන්න ඒ ගති දෙක තමයි වේදනානුභේදයෙන් මේ කතා කරන්නේ. එතකොට මේ ධර්මතා දෙකට කියනවා වේදනානුපස්සනාව කියලා. මේ චතුක්කේ මේ කොටස් වලට කියනවා වේදනානුපස්සනාව කියලා. ඒ වේදනානුපස්සනාව කියලා කියන්නේ වේදනාවෙහි අංගයන් මේ වේදනාව තමයි ප්‍රකට වෙන්නේ. එතකොට එයා සුඛපටි සංවේදී. දැන් ආනාපාන සති භාවනාව වඩන කෙනෙකුට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කිරීම තුළ උපදවාගත හැකි උපරිම ස්ථලය මොකද්ද?
ආනාපාන සති චතුත්ථ ධානයේ උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. ආනාපාන සති පාදක චතුත්ථ ධානය. එතකොට ඒ මට්ටමකටපත් වීම තමයි සමතය තුළ අපි ලැබිය හැක්කේ. ඒක පුළුවන්කම තිබෙනවා ආදි කාර්මිකයට පූර්වාර්ධය තුළම ඒ ධාන ප්‍රතිලාභය સિદ્ધ කරන්නට පුළුවන්කම තිබෙනවා. පූර්වාර්ධය තුළම මේ ධාන ප්‍රතිලාභය කරන්න පුළුවන්. ඒ කියන්නේ රස්සං දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති රස්සං වාසසන්තෝ රස්සං අස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති කියන මේ කොටස් ටිකේදී යාට පුළුවන්කම තියෙනවා මේ ධ්‍යාන උපදවන්නට. උපචාර සමාධිය ලැබලා අර්පණා උපදවන්නට පුළුවන්කම තියෙනවා ප්‍රතිභාග නිමිත්ත ඇසුරු කරගෙන එයාට මේ පූර්වාර්ධයේම. එහෙනම් ඒ එතනින් පස්සෙත් මේ කර්මස්ථානයේ දේශනා කරන්නේ. මේ සතිපට්ඨාන භාවනාවක් විදිහට. සතිපට්ඨාන භාවනාවක් විදිහට. කායානුපස්සනාවට අදාළව සතිපට්ඨානයේ පිළිබඳව අපි කතා කරනකොට පස්සම් භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියන තැනට තමයි කතා කරන්නේ. එතනින් අපිට මේ රූප ධානය උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒ උපදෝගත් ධාන චිත්තයන්ගේ තිබෙන ස්වභාවයන් පිළිබඳව අපි වේදනාදී ධර්මයන් අනුව යමින් සතිපට්ඨාන වශයෙන් එය දියුණු කිරීමක් විදිහට තමයි පීතිපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති සුඛපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති ආදී ලෙස මේ අංගයන් පිළිබඳව කතා කරන්නේ. මේ අංගයන් පිළිබඳව ඒ විදිහට කතා කරන්නේ අර විපස්සනාව පැත්තට අපිට නැඹුරු වන්නට අවශ්‍ය වේදනානුපස්සනාදී සතර සතිපට්ඨානය වැඩෙන විදිහට. එතකොට අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා ප්‍රීතිය සහ සැපය කියන මේ ධර්ම දෙකම වේදනාව අනුව යන බෙහෙදයන්. එතකොට වේදනාවට සමීපයි ප්‍රීතිය කියන දේත්. එතකොට මේ ප්‍රීතිය කියන එක අපිට වෙනමම සිතෙහි යෙදෙන ධර්මයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සුඛය කියන දේත් අපිට වෙනම හිතෙහි යෙදෙන ධර්මයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ දේ අපිට දකිනකොට අපි දකිනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේ ධර්මය හටගන්නේ. ස්පර්ශය නැති වෙනකොට මේ ධර්මය නැති වෙලා යනවා. එතකොට ඒක ප්‍රතිසංවේදීව ඉන්නවා කියලා කියන්නේ එයා වේදනාව පිළිබඳව දැනුම් ඇතුව ඉන්නවා. ඒ වගේම ඒ හට ගැනීම වැයවීම පිළිබඳව දැනුම් ඇතුව ඉන්නවා කියන එක අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එහි තිබෙන ඥාන කොටසදී නැතිනම් අනුපස්සති කියන අනුපස්සනා කොටසදී. එතකොට ආනාපාන සතිය નિවරදිව දියුණු කරන කෙනෙකුට ආනාපාන සතිය මේ ශාසනයේ ක්‍රමය යටතේ දියුණු කරන වඩන කෙනෙකුට එයාට දකින්නට පුළුවන් පීතිපටි සංවේදී බව සහ සුඛපටි සංවේදී භාවය වේදනානුපස්සනාව පැත්තෙන්. ඊට පස්සේ දෙවෙනි කාරණාව හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා චිත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. චිත්ත සංඛාර ප්‍රතිසංවේදීව ආශ්වාස කරනවා ප්‍රශ්වාසයන් කරනවා. චිත්ත සංඛාර පටිසංවේදී. චිත්ත සංඛාර කියලා කියන්නේ මොනවද? චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා කියන ගති දෙක. චිත්ත සංඛාර. ආශ්වාස ප්‍රශ්වාසයන්ට අපි කිව්ව කාය සංඛාර කියලා. ඇයි ඒ ධර්මයන්ට කාය සංඛාරය කියලා කිව්වේ? කයෙහි පවත්නා නිසා කාය සංඛාරයයි කියලා කිව්වා. කයෙහි පවත්නා නිසා කාය සංඛාරය. මේ සිතෙහි පවත්නා නිසා මේ ධර්මය වේදනා සංඥා කියන මේ ගති දෙක චිත්ත සංඛාරයි. චිත්ත සංඛාරයි. එතකොට කාය සංඛාරය කියලා ආශ්වාස ප්‍රශ්වාසයට කිව්වේ මේ කයෙහි යම් ඉදිරියට යෑමක් පසුපසට යෑමක් ආදී ලෙස සියලු ඉරියව් පැවැත්ම ආදී සියලු දේවල් වලට උපකාරක ප්‍රධානම ධර්මයේ කයෙහි පැවැත්මට උපකාරක දේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය. ඒ නිසා ඒ කාය සංඛාරයක් කයෙහි පැවැත්මට උපකාර කරන දෙයක්. ඒ විදිහටම සිතෙහි පැවැත්මට ප්‍රධාන වශයෙන් උපකාර කරන දේ තමයි ආරම්මන රසය හෙවත් වේදනාවත් ඒ වගේම සංජානන ලක්ෂණය හෙවත් හඳුනා ගනු ලබන සංඥාවත් කියන දේ. වේදනා සංඥා කියන මේ ගති දෙක ඒ නිසා චිත්ත සංඛාරයි සිතෙහි පැවැත්මට උපකාර වන දෙයක්. එතකොට මේ වේදනා සංඥා දෙක පිළිබඳව දැනුම් ඇතුව ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා ඒකට තමයි චිත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියලා කිව්වේ. චිත්ත සංඛාර පටිසංවේදී. එතකොට එයා හිතෙන්
තවදුරටත් දැන් හිතෙහි තිබුණු ප්‍රීතිය සහ සැපය කියන ප්‍රකට වන ගති දෙක තමයි සිතෙන් මුලින්ම අරමුණු කළේ. මුලින්ම අරමුණු කළේ ප්‍රීතිය සහ සැපය කියන මේ ගති දෙක. දැන් අරමුණු කරන්නේ මොකද්ද? දැන් අරමුණු කරන්නේ ඒ ප්‍රීතිය සහ සැපේ තරම් ඕලාරික දෙයක් නෙමෙයි. ඒ ප්‍රීතිය සහ සැපය ආදී සියලු ධර්මයන්ටත් මුල් වන වේදනා සහ සංඥා කියන මේ දෙක. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව පවත්නා යම් සංඥා ස්වභාවයක් තිබෙනවා නම් ඒ සංඥා ස්වභාවයත් ඒ වගේම යම් වේදිත ස්වභාවයක් තියෙනවා නම් දැනෙන විඳින ස්වභාවයක් තිබෙනවා නම් ඒ ස්වභාවයත් වේදනා සංඥා කියන මේ දෙක පිළිබඳව ප්‍රතිසංවේදීව ඒ දෙක ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය ඇතුව වාසය කරනවා. වේදනාව සහ සංඥාව පිළිබඳව දැනුම් ඇතුව ඉන්නේ. ඒ පිළිබඳව හොඳට ප්‍රකට කර ගනිමින් වේදනාව සහ සංඥාව. ඒකයි චිත්ත සංකාර පටිසංවේදී අසසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති කියලා කිව්වේ. ඊට පස්සේ චිත්ත සංකාර පටිසංවේදී කිව්ව වගේම පස්සම්භයං චිත්ත සංඛාරං අසසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති. චිත්ත සංස්කාර ධර්මයන් පස්සම්භණය කරමින් නිරෝධ කරමින් විපසමනය කරමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවායි කියලා හික්මනවා. අපේ හිත හැම වෙලාවකදීම වේදනා සංඥාදී ධර්මයන්ට අනුරූපීවම පවතිනවා. ඒ වගේම ඊට අනුරූපව තමයි ආශ්වාස ප්‍රශ්වාසයත් පවතින්නේ. යම් ආකාරයකින් වේදනා සංඥාදී වෙනස් වුණොත් ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස් වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස් වෙනකොට මේ ධර්මයන් වෙනස් කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා දැන් අරමුණක් විදිහට ආශ්වාස ප්‍රශ්වාසයට නැඹුරු වෙනකොට ඒ අරමුණ පිළිබඳව එයාට දැනෙන විදිහ වෙනස් වෙනකොට මේ වේදනා සංඥා වෙනස් වෙනවා. නමුත් මෙතනදී කියනවා මේ තිබෙන වේදනා සංඥා පිළිබඳව පස්සම්බණය කරමින් සංසිඳවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නට කියලා. ඒ කියන්නේ මේකෙදි වේදනා සංඥා නැති කිරීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. වේදනා සංඥා දෙක නැති කරලා දාලා මේක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? හිතෙහි ඇතිවන ප්‍රකට වශයෙන් ප්‍රකට වෙන වේදනාත්මක ගතිය සහ හඳුනා ගන්නා ස්වභාවය අප්‍රකට මට්ටමටපත් කරමින් සියුම් මට්ටමටපත් කරමින් ආශ්වාස ප්‍රශ්වාසය සිද්ධ කරනවා. එතකොට මේ පස්සම්භයං චිත්ත සංඛාරං අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියලා කිව්වේ ඒකයි. පස්සම්භයං චිත්ත සංඛාරං චිත්ත සංස්කාර පස්සම්භණය කරනවා. චිත්ත සංස්කාර පස්සම්භණය කරනවා කියනකොට මේ කාය ප්‍රතිබද්ධ වුණ වේදනා සංඥාවන්ගේ පස්සම්භණය. වේදනා සංඥාවන්ගේ පස්සම්භණය අපිට කරන්නට පුළුවන් කමක් නැහැ කාය සංස්කාරයන්ගේ පස්සම්භණය වගේ. ආශ්වාස ප්‍රශ්වාසයේහි පස්සම්භණය කළා වගේ සංසිඳන දේ කළා වගේ වේදනා සංඥාවගේ පස්සම්භණයක් කරන්නට පුළුවන් කමක් නැහැ. හේතුව මෙය නාම ධර්මතාවයක්. මේ දේවල් නාම ධර්මතා. මේ දේවල් රූප ධර්මතාවයන් නෙමෙයි. එතකොට මේ සිතෙහි යෙදෙන චෛතසික ධර්මයන්. එතකොට මේ වේදනා සංඥාදී මේ ධර්මය සෑම සිතකම विद्यමානයි. එතකොට සෑම සිතකම මේ ධර්මය विद्यමාන වෙනකොට වේදනා සංඥාදී මේ ධර්මය මේ දේවල් නැති කරන්න බෑනේ. ඒ නිසා මේ Nirodha කියන එකෙන් මෙතනදී අදහස් කරනවා නම් අපි මේ දේවල් නැති කරලා දානවායි කියලා නෑ. Nirodha කියලා කියන්නේ ඒ අදහසින් නෙමෙයි. මෙතනදී මේ පස්සම්භණය අපි නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය පස්සම්භණයක්. ඒ තමයි රළු මට්ටමින් පවත්නා වේදනා සංඥා මට්ටම් සියුම් මට්ටමටපත් කරමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම. අපි අර වේදනා සහගත ස්වභාවය සහ සංඥාව ප්‍රකට කරගත්තා. ප්‍රකට කරගත්තා කියනකොට අපිට ප්‍රකට වෙනවා ආරම්මන රසය කියන දේ පිළිබඳව හිත ගිහිල්ලා හැපී සිටිනවා. ආරම්මන රසය පිළිබඳව හිත ගිහිල්ලා හැපී සිටිනවා. ඒ සංඥාව එහි හැපී සිටිනවා. ඒ තදින් ස්පර්ශ කරනවා. මේක රළුයි. අරමුණ පිළිබඳව බොහොම රළුයි. දැඩිව අල්ලගත්තා වගේ. දැන් අපි යම් කිසි දෙයක් තදින් අල්ලගත්තාම එතන වෙහෙසක් තිබෙනවානේ. ඒ වගේ අර සියුම් නමුත් ආරම්මණය දැඩිව ග්‍රහණය කරගත්ත බව තමයි මෙතනදී
මූලික අධීරයේදී අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. හැබැයි මෙතනදී පස්සම්බණය කියලා කියන්නේ අර දැඩිව ග්‍රහණය කරගත්ත දේ ලිහිල් කළා ඒ මෘදුව ස්පර්ශ කරනවා වගේ. මෘදුව ස්පර්ශ කරනවා වගේ. ඒ කියන්නේ අර නිමිත්ත පිළිබඳව එයාට මෘදුව ප්‍රකට කරගන්නවා. වේදනා සංඥාදී ධර්මය එයාට එතන මෘදුව තමයි පවතින්නේ. මෘදුව පවතිනකොට එයාට ඕලාරික සංඥා මනසිකාර එතන බැසගන්නේ නැහැ. එයට ඉඩක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ සඳහා අපිට ආනාපාන සති භාවනාව ඊටාම සියුම් මට්ටමට ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. අපි මේ පස්සම්බනේ පිළිබඳව තවදුරටත් අපිට පුළුවන් සාකච්ඡා කරන්නට අපි ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරය පවත්තලා වටිනා කියන කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා. හැම දිනාටම මේ උතුම් කුසලය අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවායි සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා